අද අපි කතා කරන්නේ සාප්පු හා කාර්යාල සේවක පනතට අදාළව විවිධ වෘත්තිකයන් යොමු කරන ලද ප්‍රශ්න හා ඒකට පිළිතුරු. පනත පිළිබඳව හොඳ ගැඹුරින් හැදෑරීමක් කරන්න නම් මෙන්න මේ වෘත්තිකයන් විසින් යොමු කරන ලද ප්‍රශ්න මම හිතනවා ඔබත් සමග බෙදා හදා ගැනීම වැදගත්. ඒ වගේම ඊට අදාළ නිවැරදි පිළිතුරු මොනවද කියන එකත් අපි සාකච්ඡා කිරීම වැදගත්. මේක ඉතා වැදගත් වෙනවා මේ පනත පිළිබඳව ඉතා ගැඹුරින් හදාරන කෙනෙකුට. මම හිතනවා ඔබ අපිත් සමග රැඳී සිටී කියලා. මම ඉල්ලා සිටිනවා subscribe කරන්න. ඒ වගේම bell icon එනුත් අර ඉහළම බටන් එක බන්න. එතකොට ඔබට ඉදිරි අපි අප්ලෝඩ් කරන අලුත් මෙවැනි වැඩසටහන් අප්ලෝඩ් කර වහාම ඔබට notification එකක් ලැබෙනවා. අද අපි කතා කරන්නේ සාප්පු හා කාර්යාල පනතට අදාළව කරන ලද කලින් වීඩියෝකට සම්බන්ධව ඒ නරඹපු විවිධ පුජ්‍යලයන් දුරකථන මාර්ගයෙන් සහ ඊමේල් මාර්ගයෙන් මට යොමු කරන ලද ප්‍රශ්න මම තෝරගත්තා. මොකද මේ ප්‍රශ්න මම හිතනවා මේ වීඩියෝ නරඹ ඔබටත් ඇති වෙන්නේ නැති. ඒ වගේම එහෙම නැති වුණත් මම හිතනවා මේ ප්‍රශ්න පිළිබඳව ඊට ලබා දුන්න පිළිතුරු ඔබත් සමග බෙදා හදා ගැනීම තුළින් මේ පනත පිළිබඳව හොඳ ගැඹුරු අවබෝධයක් ලබා ගන්න පුළුවන් කියලා. අපි බලමු මොනවද මේ ප්‍රශ්න කියලා. පළවෙනි ප්‍රශ්නේ. විදාහැරීම් නිලධාරීන් අපි කියන්නේ සේල්ස් රෙප්ලා. මෙන්න මේ අය ආවරණය වෙනවද සාප්පු හා කාර්යාල පනතේ? ඒකම වුණ අහපු දෙයක් තමයි අලෙවි නිලධාරීන්ට අතිකාල හම්බ වෙනවද? එහෙම හම්බ වෙන්නේ නැත්නම් ඒ ඇයි කියලා. හොඳයි. මම හිතනවා මේක ඉතා වැදගත් ප්‍රශ්නයක්. මේකේ ස්වභාවය තමයි අර අපි කියන සතියට පැය 45ක් වැඩ කරන්න ඕනේ. දිනකට කෑම් පැයත් එක පැය 9ක් වැඩ කරන්න ඕනේ කියලා. දැන් මෙතනදී ශේෂ්ත්‍රයේ ඉන්න සේවකයා වැඩ පටන් ගන්න වෙලාව සහ අවසන් කරන වෙලාව පිළිබඳව හරියට අධීක්ෂණයක් කරන්න බෑ. නමුත් උන්ට යම්කිසි රාජකාරියක් පැවරනවා. ඒ රාජකාරිය සමහරට පැය 8න් කරන්නත් පුළුවන්, පැය 9න් කරන්නත් පුළුවන්, පැය 10න් කරන්නත් පුළුවන්. ඉතින් ඒ නිසා සාප්පු හා කාර්යාල පනතේ ඉතා පැහැදිලිවම මේ ශේෂ්ත්‍ර නිලධාරීන් විශේෂයෙන්ම අපි ගත්තොත් එහෙම සේල්ස් රෙප් කැටගරියට වැටෙන ඒ සේවක මහත්මීන් ශේෂ්ත්‍ර නිලධාරීන් කිව්වම අලෙවි නිලධාරීන් විතරක්ම නෙමෙයි ශේෂ්ත්‍රයට ගිහිල්ලා කාර්යාලයේ රැඳී නොසිට රැකියාව කරන රාජකාරීන් වශයෙන් එසේ කළ යුතු පිරිසක් ඉන්නවා. ඒ අයට සාප්පු හා කාර්යාල පනතේ තාම 100%ක් අදාළයි. ඒ වගේම ඒ අයට අතිකාල ගෙවීමට ආයතනෙ බැඳිලා නැහැ. ඒක තමයි පිළිතුර. ඉතින් මම මෙතනදී තව දෙයක් මතක් කරන්න ඕනේ ප්‍රශ්නයත් එක්කම ඈදිච්ච තව ප්‍රශ්නයක් තියෙනවා. ඒ තමයි මේ විධායක නිලධාරීන්ට අතිකාල හම්බ වෙන්නේ නැහැ. ඒකත් අපි මතක් කරන්න ඕනේ. මේ සාප්පු හා කාර්යාල පනතින් ආවරණය වෙනවා නම් යම් විධායක නිලධාරියෙක් ඒ අය වැඩිපුර වෙලාවක් වැඩ කරයි කියලා අතිකාල ගෙවන්නේ නැහැ. මේ පිළිබඳව කම්කරු දෙපාර්තමේන්තුවේ බොහෝ කලකට පෙර නිකුත් කරන ලද නියමයන් තියෙනවා. ඉතින් මේක තර්කානුකූලව ගත්තොත් ඉතින් අපිට තේරුම් ගන්න පුළුවන් මේක. මොකද දැන් විධායක නිලධාරිය කියන්නේ වැඩ ගන්න පාර්ශවය. එතකොට වැඩ ගන්න පාර්ශවයට නිදහස තියෙන්න ඕන. තමන් කැමති වෙලාවක් ඉඳලා තමන්ගේ රාජකාරී කරලා යන්න. සමහර අයට පැය 8ක්ම වැඩ කරන්න ඕනෙත් නැහැ. ඒ නිසා එයාට තියෙන වගකීමක්. ඒ නිසා ඒක සමහරවිට පැය 24 වගකීමක්. ඒ නිසා විධායක නිලධාරීන් තමන් වැඩ ගන්න පාර්ශවය නිසා අතිකාල කරන්න වුණොත් එහෙම තමන් නිලධාරියාගෙන් නැවත පර්මිෂන් ගන්න ඕනේ. ඒතකොට එයාට තියෙන ස්වාධීනත්වය නැති වෙනවා. අනිත් කාරණේ තමයි විධායක නිලධාරීන් ලොකු වැටුපක් හම්බ වෙනවා. ඒ නිසා මේ වැටුප ගෙවන්නේ ඒ වගකීමත් එක්ක. මෙන්න මේ කාරණා කීපයත් එක්කම නීතිමය වශයෙන් විධායක නිලධාරීන්ට අතිකාල ගෙවීමට ආයතන බැඳිලා නැහැ. හැබැයි යම් තීන්දුව තියෙනවා විශේෂයෙන්ම බේරුම් කරන්නේදී යම් තීන්දුව තියෙනවා විධායක නිලධාරීන්ට ආයම් ආයතනයක් කියනවා නම් හැමදාම පැය 4ක් විතර වැඩ ඉඳලා වැඩිපුර වැඩ කරන්න කියලා. ඒ කියන්නේ වැඩ කරන පැය සමහර 9 වෙන්න පුළුවන්. තව පැයක් දෙකක් වූ හැමදාම වැඩ කරන්න කියලා කියනවනේ. එහෙම නැත්නම් උදාහරණයක් ගත්තොත් ඒ විධායක නිලධාරී ආයතන බැඳෙන තුන එක කම්පැනි එකයි. දැන් කම්පැනි තුනක් තියෙනවා. දැන් තුනේම වැඩ මේ නිලධාරියට පවරනවා. ඒතර මෙයා අමතර කාලයක් හැමදාම වැඩ කරන්න ඕනේ මේ
අධික වැඩ පැටවීම නිසා විශේෂයෙන්ම ආයතන දෙක තුනක රාජකාරී කරන්න ලබා දීම නිසා. දැන් මෙවැනි අවස්ථාවලදී ඒක අසාධාරණයි ඒ විධායක නිලධාරියාගෙන් දිගින් දිගට වැඩ ගැනීම. ගෙවීමක් නොකර. මෙතනදී යම් තීන්දුව තියෙනවා. ඒක අසාධාරණ තත්ත්වයක්. ඒ නිසා යම් ගෙවීමක් කළ යුතුයි කියලා තීරණ දීප අවස්ථාවක් තියෙනවා. නියෝගයනුත් තියෙනවා. ඒ නිසා මේක බලන්න ඕනේ අර ඉන්දරහිට තමන්ට පැය දෙක තුනක් අමතර වැඩ කරනවා කියන එක විධායක නිලධාරියෙකුට සාමාන්‍ය දෙයක්. හැබැයි විධායක නිලධාරියෙකුට හැමදාම පැය දෙක තුනක් රැඳී සිටමින් අමතර රාජකාරියක් දිගටම කරන්න කියලා කියනවා නම් මම හිතන්නේ ඒක අතිකාල නොවුනත් යම් ගෙවීමක් කළ යුතු වෙනවා. මම හිතන හොඳ පිළිතුරක් ලැබුණා කියලා ඒ ප්‍රශ්නෙට. ඊළඟ ප්‍රශ්නේ ඊළඟ මේ මම බලාපොරොත්තු නැති ප්‍රශ්නයක් මට ලැබුණා. ඒ තමයි මේ පැය 12 සේවා මුර යොදවන්න පුළුවන්ද සාපුවාකාරල පනතේ ආවරණය වෙන සේවකයන්ට කියලා. ඉතින් මට මෙතනදී උත්තරේ දෙන්න තියෙන්නේ ඔව් පුළුවන්. උදාහරණයක් වශයෙන් ගත්තොත් එහෙම අපි තුමු හෝටල් ශ්‍රේෂ්ඨය කියලා. දැන් හෝටල් ශ්‍රේෂ්ඨයේ රැකියාව කරන අය නේවාසිකව ඒ හෝටලේ නතර වෙලා තමයි වැඩ කරන්නේ. ඒ වගේම මේ සේවා මුරයක් ගත්තොත් එහෙම උදේ පැය 12ක වප්පසරියක් ආවරණය කරන්න වෙනවා එක දිගට. අපේ උත්සව අවස්ථා තියෙනවා. ඒ වගේ අවස්ථාවලදී පැය 12ක් වැඩ කරන්න ඕනේ. එතකොට මෙහෙම පැය 12 වැඩ කරනකොට අතිකාල ගෙවීමකින් තොරව පැය 12ක් සේවිදවන්න පුළුවන්ද? ඔව් පුළුවන්. මේ පනතේ ඒ සඳහා විධි විධාන තියෙනවා. එතන එකම දේ තමයි ඒ අතරමැද යම් විවේකයක් ලබා දෙන්න ඕනේ. උදාහරණයක් ගත්තොත් පැය 12ක් වැඩ කරනවා නම් අපිට කෑම වෙලාව විවේකයත් එක්ක පැය 12ක් අපි වැඩ කරනවා නම් ඒ අපි වැඩිපුර වැඩ කරන පැය ප්‍රමාණය අතිකාල ගෙවන්නේ නැත්නම් අතරමැද අපි නිවාඩුවක් හැටියට දෙන්න ඕනේ. නැත්නම් විවේකයක් හැටියට දෙන්න ඕනේ. උදාහරණයක් ගත්තොත් උදේ 7ට වැඩ පටන් ගත්තොත් ඒව පැය 4ක් කරන මේක කියන්නේ පැය 4කටවත් අඩු ගන්න විවේකයක් දෙන්න ඕනේ නේ කියලා. 4 පටන් ගත්තොත් 8 9 10 11. දවල් 11ට විවේකයක් දෙන්න ඕනේ. ඒ විවේකය පැයක් දෙනවද, පැය දෙකක් දෙනවද, පැය තුනක් දෙනවද කියන එක ආයතනයේ තීරණය කරන්න පුළුවන්. right? එතකොට ඊට පස්සේ නැවත සේවය ආරම්භ කරන්න පුළුවන්. හවස සේවා පැය 4 වැඩ කරන්න පුළුවන්. ගැටලුවක් නැහැ. ඒ මොකද මේක දීලා තියෙන්නේ එවැනි රැකියා ස්වභාවයෙන් එසේ කළ යුතු වන රැකියා තියෙනවා. එහෙම නැතුව නිකන් කාර්යාලයේ පැය 9 කරන්න පුළුවන් රාජකාරී පැය 12ක් දාලා වැඩ කරන එක සාධාරණ නැහැ. ඒක ප්‍රතිකාර ගවන්න ඕනේ. ඒ කර්මාන්තයත් එක්ක තමයි මේක අදාළද නැද්ද කියලා තීරණය වෙන්නේ. තුන්වෙනි ප්‍රශ්නේ මට යොමු කරලා තිබුණේ මේ සාධාරණ අතිකාල පැය තීරණය කරන්නේ කෙසේද? ඊළඟට සාපුවාකාරල පනතේ මෙහෙම අතිකාල වැඩ කරනවා නම් සීමාවක් තියෙනවද? ප්‍රශ්න දෙකක් එතන එක සම්බන්ධයක් තියෙනවා. ඔව්. පනතේ පැහැදිලිව කියලා තියෙනවා සතියකට පැය 12යි උපරිමව අතිකාල සේවය දවන්න පුළුවන් කියලා. හැබැයි මේක මට කියන්න ඕනේ මේ පැය 12ට වඩා එතකොට නම් අතිකාල කරන්නම බැරිද? එහෙමකුත් නැහැ. මොකද මේ පැය 12 සීමාව දැම්මට මේක ඉතා ප්‍රබල ලෙස කම්කරු දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරන්නේ නැහැ. හේතුව තමයි අපි කියන පරිපාලනයේ ලිහිල්භාවයකින් කටයුතු කරනවා කියලා සංකල්පයක් තියෙනවා නීතියේ. ඒකෙදි අදහස් කරන්නේ සේවකයාත් කැමති නම් සේවායෝජකයාත් කැමති නම් පැය 12ක් නෙමෙයි පැය 18ක් වුණත් වැඩ කරගත්තට ප්‍රශ්නයක් නැහැ. හැබැයි යම් සේවකයෙක් පැමිණිල්ලක් කරොත් එහෙම අධික ලෙස අතිකාල කිරීම සඳහා බලපෑම් කරනවා කියලා අන්න එතනදී කම්කරු දෙපාර්තමේන්තුව නීතිය පැය 12 සීමාව ගන්නවා. සේවකයාත් කැමති නම් සේවායෝජකයාත් කැමති නම් ඒ දෙගොල්ලෝ මේක සතුටින් භුක්ති විඳිනවා නම් මේ පැය 12 සීමාව ඉක්මවලා ගියයි කියලා ගැටලුවක් මතුවෙන්නේ නැහැ. දැන් ඊළඟට මේ ප්‍රශ්නේ තිබිච්ච තව වැදගත් දෙයක් තමයි මේ සාධාරණ අතිකාල කියන එක කොහොමද තීරණය කරන්නේ කියලා. මේක මට එකපාර පනතෙන් උත්තරයක් දෙන්න බෑ. මොකද මේකට නඩු තියෙනවා. මම මේ මෙතන පසකින් පෙන්නන්නේ ඒ ඩෙල්මේජ් සමාගමේ දීපු නඩු තීන්දුව. මේක ඔබට බලන්න පුළුවන් විස්තරාත්මකව. මෙතනදී එවිකාවට කියනවා මේ එක දවසක් හවස අතිකාල කරන්නත් සෙන්සුරාදා වැඩ කරන්නත්. ඉතින් ඒක ප්‍රතික්ෂේප කරනවා. ඒ නනුව සේවසම් කරනවා. එතනදී ඒ සාධාරණ ඉල්ලීමක් ආයතනය කළ බවත් ඒ ප්‍රතික්ෂේප කිරීම වරදක් බවත් අධිකරණය පිළිගන්නවා. ඉතින් මේ මීටත් වඩා මම කැමතියි මේ ඉන්දියානු නඩු තීන්දුවක් ගෙන දක්වන්න. මට එතනදී කතන්දරයක් අනුසාරයෙන් මම කියන්නම් මොකක්ද උනේ කියලා. කොන්ක්‍රීට් එකක් අපි මේ දානකොට ඒ
ඉදිකිරීම් ආයතනයේ සේවක සේවිකාවන් හවස එක වෙලාවකදී මේ කොන්ක්‍රීට් එක දැමීම නතර කරලා වැඩ අවසන් කරලා යනවා. ඒතර කොන්ක්‍රීට් දැමීම එතනින් අවසන් කර අතරමඟ නතර කරපු නිසා ඒ කොන්ක්‍රීට් එකට යම්කිසි හානියක් සිද්ධ වුණා. නැවත ඒ කොන්ක්‍රීට් එක දැමීමේදී අර කියන ප්‍රමිතිය ආරක්ෂා කරන්න බැරි වුණා. ඒ ව්‍යාපාරයකට ගැටලුවක් මතුණා. ඒ අනුව ඉන්දියාවේදී මේ සේවකයන් සියලු දෙනාම සේවයෙන් පහ කරනවා. මේක ශ්‍රේෂ්ඨාධිකරණය දක්වා ඒ නඩුව යනවා. නඩුවේදී තීන්දුව තමයි දැන් කොන්ක්‍රීට් එකක් දාගෙන යනකොට ඒක එක දිගට දාලා ඉවර කරන්න ඕනේ. ඒක අතරමඟ නතර කරාම අර කොන්ක්‍රීට් එකක් දැමීමේ මූලික කාර්ය නැත්නම් අපි කියනවා මුඛ්‍ය පරමාර්ථය ගිලිහෙනවා. ඒ කියන්නේ ක්වොලිටි එක මේන්ටේන් කරන්න බැරි වෙනවා. ඒ නිසා මේක අතිශය සාධාරණ ඉල්ලීමක් ආයතනය කරලා තියෙන්නේ. ඒක සේවකෝ ප්‍රතික්ෂේප කරලා සේව අවසන් කරලා යාම වරපතල වරදක් සේව අවසන් කිරීම යනුව යුක්තිසහගතයි සාධාරණයි කියලා. ඉතින් අපිට දැන් තේරෙනවා ඇති මේක අපිට මේ කිරලා මනලා දෙන්න පුළුවන් එකක් නෙමෙයි. සිද්ධියෙන් සිද්ධියට මේක වෙනස් වෙනවා. ඉතින් ඔබ බලන්න ඕනේ දැන් උදාහරණයක් ගත්තොත් අපි හදිසි අපනයන සැකසුමක් තියෙනවා. මේක හදිසි අද දවසේ ඉවර කරන්න ඕනේ. තව පැය කිහිපයයි තියෙන වැඩ කරන්න. ඒක අපි කරේ නැත්නම් ලොකු හානියක් වෙනවා නම් ආයතනට ආයතන ඉල්ලීමක් කරොත් සේවකෙක් කරන්න ඕනේ. ඉතින් මේ වගේ අවශ්‍යතාවය මත ඒක කොච්චර වැදගත්ද කියන කාරණේ මත ව්‍යාපාරයට සාධාරණ අතිකාල ඉල්ලීමක්ද නැද්ද කියන එක තීරණය වෙනවා. දැන් මෙතනදී තව දෙයක් තියෙනවා මේක කියන්න ඕනේ. දැන් සමහර ආයතන තියෙනවා හැමදාම පැය දෙකක් නැත්නම් පැයක් අතිකාල කරන්න ඕනේ කියලා නියමයක් හදාගෙන ඒක එක දිගට වැඩ කරනවා. උදාහරණයක් ගත්තොත් ඒ පැය 12 වැඩමුර වගේ ඒක නිත්‍ය කොන්දේසියක්. දැන් එතනදී තමයි ප්‍රශ්නේ මතුවෙන්නේ ඒක සාධාරණද කියලා. ඒ කියන්නේ ආයතනය සැලසුම් සහගතව එක දිගට අතිකාලය යොදවනවා සාධාරණ හේතුකින් තොරව. ඉතින් හදිසියක් අවශ්‍යතාවයක් වෙලාවක අතිකාල කරන්න ඉල්ලීම සාධාරණයි. හැබැයි මෙහෙම සැලසුම් කරලා කරන්න පුළුවන් දේවල් එසේ නොකර අතිකාල කිරීමට බලපෑම් කිරීමක් කරමින් හැමදාම අතිකාල කරන්න කියලා යම් නියමයක් හැටියට දෙනවා නම් එතනදී පොඩි ප්‍රශ්නයක් මතුවෙන්න පුළුවන්. සාධාරණ අතිකාලද කියන එක. මම හිතනවා පිළිතුර ප්‍රමාණවත් කියලා. තව ප්‍රශ්නයක් ආතුන සත්‍යන්ත නිවාඩුව හිමි වෙන්න නම් දවස් එකමාර වැටුප් සහිත නිවාඩු හිමි වෙන්න නම් අපි කොහොම පැය 28ක් වැඩ කරන්න ඕනි කියලා. එතනදී කෙනෙක් අහලා තිබුණා මේ භෞතිකව පැමිණීම වගේම වැටුප් රහිතව සේවය අත්හිටවල තියෙනවා නම් නැත්නම් වැටුප් රහිත නිවාඩු ලබා දීලා තියෙනවා නම් ඒක ගණනය කරන්න පුළුවන්ද මේ පැය 28ට කියලා. ඉතින් මගේ උත්තරේ නම් ඉතා පැහැදිලි ඒක කරන්න බෑ. නමුත් අපි හිතමු ඒ නිවාඩු ලබා දීලා තියෙන වැටුප් සහිතව නම් ඔව් අපි ඒක එකතු කරන්න පුළුවන්. මේකේ අපි තේරුම් ගන්න ඕනේ තමන්ගේ නිවාඩුවක් අපි කියනවා annual leave casual leave අපි කියනවා වාර්ෂික නිවාඩු අනියම් නිවාඩු. ඒ වරන් තියෙනවා නම් ඒක අපි ගන්නවා ඒ පැය 28 වැඩ කර කාලේ හැටියට ඒ නිවාඩුවත් අපි ගන්නවා. වැටුප් සහිතව යම් නිවාඩුවක් දීලා තියෙනවා නම් ඒකත් අපි ගන්නවා. හැබැයි වැටුප් රහිතව නම් නිවාඩු දීලා තියෙනවා අපි ඒක ගන්නෙ නැහැ. මම මේකට හොත් උදාහරණයක් කියන්නම්. දැන් සමහර සේවකයෝ අසනීප වෙලා ඇක්සිඩන්ට් එකක් එහෙම වෙලා සති ගණන් මාස ගණන් එන්න නැතුව ඉන්නවා. එතකොට බොහෝ වෙලාවට ආයතන මේ අයට දෙනවා වැටුප් රහිත නිවාඩු. එතකොට දැන් හිතන්න සෙනසුරාදා වරුකුත් ඉරිදා දවසත් අත්හැරලානේ අපි නිවාඩු දෙන්නේ. එතකොට මේක ගණනය කරා නම් වැටුප් රහිත නිවාඩු එලිජිබල් කියලා. එහෙනම් මේ වැඩට එක දවසක්වත් ආපු නැති මේ මාසේ සේවකයාට හැම සෙනසුරාදාට ඉදිරියට වැටුප් ගෙවන්න වෙනවා. ඒ නිසා ඉතා සරල අපිට කියන්න තියෙන්නේ වැටුප් රහිත නිවාඩු දින අපි ගණනය කරන්නේ නැහැ මේ පැය 28ට. වැටුප් සහිතව ගෙවන ඒවා පමණයි අපි ගන්නෙ. මම හිතනවා පිළිතුර ප්‍රමාණවත් කියලා. ඊළඟට තව ඉදිකිරීම් අංශයේ සම්බන්ධ කෙනෙක් යොමු කළ තිබුණ ප්‍රශ්නයක්. ඔව් අහලා තිබුණේ ඉදිකිරීම් කර්මාන්තයේ පඩිපාල සභාවේ තියෙන ක්‍රමවේදයක් මේ සතියන්ත නිවාඩු මාසයන්තම එකතු කරලා දින 6ක් ලෙස එක දිගට ගන්න දෙනවා. ඒක සාධාරණ හේතුකුත් තියෙනවා. මොකද
අපි ඉදිකිරීම කර්මාන්තයක් කරනකොට ඒ බෙහෙසන් බාස්ලා බඩු බාස්ලා අය ගමේ ඉඳලා එන්නේ මෙතන නැවතලා වැඩ කරන්නේ. ඉතින් හැම සතියන්තම යන්න බෑ. ඔහොම ඒගොල්ලෝ එක දිගට වැඩ කරලා මාසේ අන්තිමට තමයි යන්නේ. ඉතින් ඒ නිසා කර්මාන්ත ස්වභාවය අනුව ඒක සාධාරණයි. ඒක වේජස් බෝඩ් එකේ අපි කියනවා පරිපාලන සභාවෙත් ඒක අනුමැතිය දීලා තියෙනවා. දැන් ප්‍රශ්නේ තියෙන්නේ එතකොට එහෙම අපි සතියන්තේ යන්න දෙනකොට ඒ විදිහටම සේවය යොදවන්න පුළුවන්ද සාප්පාකාරල වැඩ කරන සේවකයොත් කියලා. පුළුවන්. මේකේ ප්‍රතිපාදන තියෙනවා. හැබැයි එකම දේ තමයි ඒක කම්කරු කොමසාරිස්ට දැනුම් දීලා ඒ සඳහා නිසි අවසරයක් ලබා ගන්න ඕනේ. නිකන් තමන්ගේ හිතුමතේ කරන්න බෑ. තමයි කර්මාන්තයේ ස්වභාවය අනුව මේක අවශ්‍ය බව දැනුම් දීුනහම ඒ සඳහා නොමැති ලබා ගන්න පුළුවන්. ඒක බැරි කමක් නෑ පුළුවන්. මම හිතන උත්තර ප්‍රමාණවත් කියලා. තව ප්‍රශ්නයක් මතුවුණා මේ වෙළඳ නිවාඩු දවසේ වැඩ කරොත් එහෙම අපි කිව්වත් දෙසැම්බර් 31ට ඉස්සෙල්ලා නිවාඩුවක් දෙන්න ඕනේ වැටුප් සහිතව. එහෙම නැත්නම් දින දෙකක වැටුපක් ලබා දෙන්න ඕනේ කියලා. මේක පනතේ පැහැදිලිව කියනවා දින දෙකක් කියලා කියනවා. නමුත් යම් යම් ආයතනවල ප්‍රැක්ටිස් එකක් තියෙනවා එක දිනක වැටුපක් දෙන එක. ඉතින් මේක මේ මත දෙකක්. මේ මත දෙක තමයි එකක් කියනවා මේ දෛනික වැටුප් ලබන සේවකයින්ට දින දෙක වැටුපක් දෙන්න එක සාධාරණයි. මාස වැටුප ලබන අයට කොහොමත් එදා ගෙවන නිසා තව අමතර දවසක් දුන්නම ඇති කියලා. මේක මම නීති ඉදිරියේ ගැටලුවක් වෙන්නේ නැහැ. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ කවුද වෙළඳ නිවාඩු දවසේ එක දවසක වැටුපක් ගන්න අමතරව කැප කරලා ඉන්නේ. මෙතන කාර්මික සම්බන්ධතා පිළිබඳව ගැටලුවක් තියෙනවා. ඒ නිසා පනතේ තියෙන දින දෙකක වැටුපක් ගෙවන්න කියලා ඒක මාසික වැටුප් ලබන අයට එක් දිනක වැටුපකුත් දෛනික වැටුප් ලබන අයට දින දෙකක වැටුපක් ලබා දෙන්න ඕනේ. එහෙම සම්ප්‍රදායක් ඇති කරගෙන තියෙනවා පෞද්ගලික අංශයේ සේවකයන්. සමහරවිට කම්කරු දෙපාර්තමේන්තුවත් ඒ සඳහා වැඩි ඒ සම්බන්ධව බලපෑම් කරන්නේ නැහැ. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ සේවකයෝ මෙවැනි දවසක එක දවසක වැටුපක් ගෙවනවා කිව්ව පමණින් වැඩට පැමිණෙයිද කියන එකයි. ඒ නිසා බොහොමයක් ආයතන අඩුම ගානේ දින දෙක නෙවෙයි දෙකමාරක් වගේ වැටුපකුත් ගෙවනවා. ඉතින් මම හිතනවා දින දෙකක වැටුපක් ගෙවීම වඩා උචිතයි කියලා. මේ ප්‍රශ්නය මට යොමු කරපු එකක් නෙමෙයි. නමුත් මම හිතුණා මගේ වීඩියෝයේදී මට අමතක වෙච්ච කාරණයක් කියන්න. මම ඒක ප්‍රශ්නයක් හැටියට මම මෙතනදී ගන්නවා. ඒක තමයි සේවකයෙක් රැකියාවෙන් ඉවත් වෙනකොට ඔහුට හිමි නිවාඩු ලබා ගැනීමේ හිමිකමක් තියෙනවා. එතන නිවාඩු හිමිකම වර්ෂ 2කට දිවෙනවා. ඒ තමයි තමන් පසුගිය වසරේ වැඩ කිරීමෙන් උපයාගත්ත මේ වසරේ ඉතුරු නිවාඩු ටික සහ මේ වසරේ වැඩ කරපු නැත්නම් තමන් සේවයෙන් ඉවත් වෙන වසරේ වැඩ කිරීම හේතු කොටගෙන තමන් ඊළඟ වර්ෂයට උපයාගත්ත වාර්ෂික නිවාඩු මේ දෙකම IT සේවකයාට. ඒතර මේ ගණනය කරන්නේ කොහොමද? දැන් වර්තමානයේ තියෙන නිවාඩු 14න් අරන් තියෙන ප්‍රමාණය අඩු කරලා ඊටු ටික ඔහුට එක්කු නිවාඩු ගන්න පුළුවන්. නැත්නම් ඒ වුණාට වැටුපක් ඒහා දින ගණනට ගැලපෙන වැටුපක් ගන්න පුළුවන්. එතකොට දැන් ඊළඟ අවුරුද්දේ කොහොමද මේක හිමි වෙන්නේ? ඉතා සරලයි. තමන් සේවයෙන් ඉවත් වෙන වසරේ තමන් සේවය කරපු සෑම මාසයකටම එක දවසක් බැගින් ඊළඟ වසරට හිමි වෙනවා. හිතන්නකෝ අපි අගෝස්තු 31 වෙනිදා ඉන්නේ කියලා. ඒතර මාස 8ක් වැඩ කරලා. එහෙනම් අපි ඊළඟ වසරේ ඌට දින 8ක් හිමි වෙලා තියෙනවා. ඒ දින 8 වැටුප ගිවන්න ආයතනය බෙදලා ඉන්නවා. දැන් මෙතන තව ගැටලුවක් තියෙනවා. අපි මෙතනදී මේ සූත්‍රයේම කියනවා ඔක්තෝබර් මාසේ 31 වෙනිදා පහුවෙලා නම් යන්නේ දින 10ක් නෙමෙයි ඔහුට හිමි වෙන්නේ 14ම හිමි වෙනවා. ඒ කියන්නේ ලබන අවුරුද්දට 14ම හිමි. එම මුදල සේවා ආයෝජකයා විසින් සේවකයාට සේවයෙන් ඉවත් වෙන වෙලාවේ ගෙවන්න බෙදලා ඉන්නවා. දැන් මේක මේ ප්‍රශ්නේ මම හිතන්නේ ප්‍රමාණවත් පිළිතුරක් ලැබුණා කියලා. මට මෙතනදී පොඩි තව එක දෙයක් මම හිතනවා මතක් කරොත් හොඳයි කියලා. දැන් ඇත්තම අවස්ථාවලදී සේවකයෝ මාසක දැනුම් දීමක් නැතුව හිටියම සේවයෙන් ඉවත් වෙලා යනවා. එතනදී ඔවුන් කරන දෙයක් සේවා ආයෝජකත් එක්ක කතා කරලා Tamanට හිමි නිවාඩු මේ ඉදිරි කාලේ තමන් වැඩට එන්නේ නැහැ. තමන් ඉවත් වෙලා යනවා.
දවස් කීපයකින් ඒ තමන් එන්නේ නැති දවස්වලට ඒ නිවාඩු හිරව් කරන එක. මේක සේවා ආයෝජකයා කැමති නම් සේවකයාත් කැමති නම් ගැටලුවක් නැහැ. ඒ නිවාඩු අපිට දෙන්න පුළුවන්. හැබැයි මේක තව පැත්තක් තියෙනවා. සමහර අය ඉන්නවා කිසිම දැනුම්දීමක් කරන්නේ නැහැ. සේවා ආයෝජකයාට කියලා අවසර ගන්නෙත් නැහැ. නවතිනවා. නැත්තම් දැනුම්දීමක් කරනවා මම අහවල් දින සිට මේ දක්වා මගේ වාර්ෂික නිවාඩු අයදුම් කරනවා කියලා කිසිම අවසරයක් ගන්නෙ නැහැ. ඌ හිතුමතේ සේවය නිවත් වෙලා යනවා. එවැනි අවස්ථාවකදී සේවා ආයෝජකයා බැඳින්නේ නැහැ. ඔහුට වැටුප් ගෙවන්න. මොකද ඔහු අනුමත කරගන්නේ. එතකොට දැන් ප්‍රශ්නේ තියෙන්නේ ඔහුට හිමි නිවාඩු අර අපි කියනවනේ මේ වසරේ ඉතුරු ටිකයි ඊළඟ වසර ටිකයි ගෙවන්න ඕන කියලා. ඇත්තම අවසානයේ සේවා ආයෝජකයට ඒ නොගෙව සිටීමේ හැකියාවක් තියෙනවා. එවැනි අවස්ථාවලදී කම්කරු දෙපාර්තමේන්තුව පවා මම හිතනවා අත්දැකීමෙන් තගන්නවා බලපෑම් කරන්නේ නැහැ සේවා ආයෝජකයට ගෙවන්න කියලා. මොකද සේවා ගිවිසුම ඉතා බරපතල ලෙස උල්ලංඝනය කළා තමයි සේවකයා සේවය නිවත් වෙලා ගිහලා තින්නේ. ඉතින් මේක ප්‍රායෝගික තලයේ ගත්තාන් පස්සේ මේ අපි තේරුම් ගන්න ඕනේ මේ වෙන්නේ සංකීර්ණතාවයන් තියෙනවා. කීප දෙනෙක් මහපු ප්‍රශ්නයක් මම ඊළඟට ගන්නෙ. ඒ තමයි මේ පරිවාස කාලයේ ඉඳිද්දිම වාර්ෂික නිවාඩු අනියම් නිවාඩු හිමි වෙනවද? මම හිතන වීඩියෝ එකේ මම ඉතින් පැහැදිලිව කිව්වා ඒක හිමි වෙනවා කියලා. නමුත් නැවතත් කීප දෙනෙක්ම අහපු නිසා මම හිතුවා ඒක පැහැදිලි කිරීම වැදගත් කියලා. දැන් පරිවාස කාලය අපි ගත්තොත් එහෙම අනියම් සේවකයෙක්ද කඩින් කඩ වැඩ කරන සේවකයෙක්ද එහෙම නැත්නම් කොන්ත්‍රාත් සේවකයෙක්ද මේවා කිසිම දෙයක් අදාළ නැහැ මේ නිවාඩු සම්බන්ධව කතා කරද්දී. අපි හිතමු දෙසැම්බර් 31 වෙනිදා සේවකෙක් ආවා කියලා මේ වර්ෂරේ. එතකොට එක දවසයි මේ අවුරුදු වැඩ කළා තියෙන්නේ. 31 වෙනිදා විතරයි. හැබැයි ඔහුට ජනවාරි 1 වෙනිදා පහුවෙනිදා වාර්ෂික නිවාඩු 4ක් හම්බ වෙනවා. ඒ වගේම අනියම් නිවාඩු 7ක් හම්බ වෙනවා. ඒක ඔහුට ලබා ගන්න ඔහු පරිවාස කාලෙ වෙනකන් ඉන්න ඕනේ නැහැ. ඔහුට ජනවාරි මාසෙ ගන්න පුළුවන්. ඉතින් මේක තමයි නීතිමය තත්ත්වය. ඒ නිසා මේක නැවත කීප දෙනෙක්ම අහපු නිසා මට හිතුණා මේක වැදගත් කියලා මේක ගැන නැවත තහවුරු කරලා කතා කරන එක. අතන මේක ප්‍රශ්නේ කවුරුත් අහපු දෙයක් නෙමෙයි. මට හිතුණා මේක ප්‍රශ්නයක් හැටියට සාකච්ඡා කරොත් හොඳයි කියලා. ඒ තමයි මේ සාප්පුවාකාරල පනත යටතේ වැඩ කරන සේවකයන් පඩිපාලක සභා වලට වැටෙන්නෙම නැද්ද කියලා. මොකද මම කිව්වනේ මේ කර්මාන්තශාලා සේවකයෝ කියලා වර්ගයක් ඉන්නවා. ඒ වගේම සාප්පුවාකාරල සේවක කණ්ඩායමක් ඉන්නවා කියලා. ඒතර මේක පැටලවාගෙන තිබුණා මේ කර්මාන්තශාලා සේවකයෝ කියලා කියන්නේ පඩිපාලක සභාව යටතේ වැටෙන සේවකයෝ කියලා නෑ. එහෙම එකක් නෑ. පඩිපාලක සභා දෙකක් ඉතා පැහැදිලිවම සාප්පුවාකාරල සේවකයන් කණ්ඩායමකට අදාළයි. ඒ තමයි හෝටල් සහ භෝජනාගාර සම්බන්ධයෙන් තියෙන පඩිපාලක සභාවේ ඉතා පැහැදිලිව කියනවා යම් හෝටලයක හෝ භෝජනාගාරයක සේවක සංඛ්‍යාව 10ට වඩා වැඩි නම් ඒ අය සම්බන්ධයෙන් වැටුප් ගෙවීමේදී අවම වේතනය සම්බන්ධයෙන් පඩිපාලක සභාවේ තියෙන නියමයන් අනුගමනය කරන්න ඕනේ කියලා. හැබැයි සේවක සංඛ්‍යාව 10ට අඩු නම් එහෙම සම්බන්ධයක් නැහැ. සාප්පුවාකාරල පනත විතරයි බලපවත්වන්නේ. හැබැයි සේවක සංඛ්‍යාව 10ට වැඩි නම් වැටුප් සම්බන්ධයෙන් නියමයන් බලපවත්වන්නේ පඩිපාලක සභාවෙන්. නමුත් අනිකුත් සියලුම සේවා කොන්දේසි සාප්පුවාකාරල පනතේ. එතකොට ඒ එක පැත්තක් තව තියෙනවා පඩිපාලක සභාවක් තොග සිල්ලර වෙනදාම කියලා. ඒකෙදි තියෙන ස්වභාවය තමයි ඒකෙදි කියනවා සේවක සංඛ්‍යාව යම් තොග සිල්ලර වෙනදාම යෙදෙන ආයතනයක 4ට වඩා වැඩි නම් පඩිපාලක සභාව තමයි බලපවත්වන්නේ. එතන පඩිපාලක සභාවේ තියෙනවා අවම වේතනය විතරක් නෙමෙයි සියලුම අනිකුත් සේවා කොන්දේසි. මේ සියලුම කොන්දේසි තිබ්බට එම කොන්දේසි සාප්පුවාකාර පනතේ තියෙන කොන්දේසිම තමයි තියෙන්නේ. ඒ නිසා වෙනම පනතේ වැටුප් අවවේතනය වගේම අනිත් කොන්දේසි තිබ්බට ඒක සාප්පුවාකාර පනතේ තියෙන ස්වභාවයෙන්ම තමයි තියෙන්නේ. ඒක අපි දැනුවත් වෙලා ඉන්න ඕනේ. සාප්පුවාකාරල සේවක පනත සම්බන්ධ කරලා ද වීඩියෝයේදී අපිට මගහැරිච්ච කාරණයක් තිබුණා. ඒ තමයි මේ සත්‍යන්ත නිමාඩුව. ඒ කියන්නේ නිමාඩු දවසේ වැඩ කරොත් පැය 3-4ක්
අතිකාලවලට අමතරව තවත් දිනයක් නිවාඩු දෙන්න ඕනද කියන්නේ. නෑ එතන වර්ධිව තේරුම් ගන්න එපා. සතියන්ත නිවාඩු දිනය වැඩ කරොත්. දිනය කියලා කියන්නේ පැය 9කට වඩා වැඩිම වැඩ කරොත්. විතරයි ඒක දෙන්න ඕනේ. පැය 3-4කට නැත්නම් 5කට. පැය 9කට වඩා අඩු කාලයක් වුණා වැඩ කරේ. වෙනම දිනයක් ලබා දීමේ අවශ්‍යතාවයක් එහෙම සඳහන් කරලා නැහැ. හැබැයි දිනය කියන්නේ පැය 9ට වැඩිම වැඩ කරොත් එහෙම අති කාලවලට අමතරව සතියන්ත නිවාඩුව ලබා දීම කළ යුතු වෙනවා. මේක වරු දිනයටත් අදාළයි. වරු දිනෙත් පැය 9ට වඩා වැඩිම වැඩ කරා නම් වරුවක් ලබා දෙන්න ඕනේ ඊළඟ සතියේදී. ඉතින් මේ සම්බන්ධව මම හිතන්නේ කලින් වීඩියෝ එකේදී විස්තරාත්මකව කතා කරේ නැහැ. නමුත් මම හිතනවා මේ විස්තර ඔබ සමග බෙදා හදා ගැනීම වැදගත් කියලා. ඒ වගේම මම ඉල්ලා සිටින ඔබට මේ වීඩියෝ එක නරඹලා ලයික් එකක් දාලා ඒ විතරක් නෙමෙයි යම්කිසි සටහනක් නැත්නම් කියන කමෙන්ට් එකක් දාන්න. ඒ කමෙන්ට් එක වඩා කැමතියි මම ප්‍රශ්නයක් යොමු කරන්න පුළුවන්. මොකද මේ යොමු කරන ප්‍රශ්නයට පිළිතුරු ලබා දීමට මම ඊළඟ වීඩියෝ වැඩසටහන් වලදී හැකියාව ලැබෙනවා. ඒ මගින් වැඩි පිරිසකට ඒ අදාළ ප්‍රශ්නය සහ පිළිතුර සංනිවේදනය තුළ දැනුම බෙදා හදා ගැනීමක් සිදු වෙනවා. නැවතත් මම ඉල්ලා සිටිනවා මෙම වීඩියෝ සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම බෙල් අයිකන් එකනොත් ඉහළ තියෙන බෙල් අයිකන් එක බන්න. එතකොට අලුත් වීඩියෝ එකක් අප්ලෝඩ් කරපු ගමන් ඔබට නොටිෆිකේෂන් එක ලැබෙනවා. ස්තුතියි.